ඔබ දන්නවා ඔක්තෝබර් මාසේ 28 වෙනිදාට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගේ පැමිණීම ලංකාවට අදාළව දැනට ඇමරිකන් ආණ්ඩුව මගිනුත් ඊට පසුව ශ්‍රී ලංකා ආණ්ඩුව මගිනුත් දැනට සහතික කර තිබෙනවා. දැන් ඔබ දන්නවා ඒ නිසා මේ පැමිණීම පිළිබඳව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මේ විදේශ රටවල් වල සුවිශේෂී මැදිහත් වීමක් අපි දකිනවා ශ්‍රී ලංකාවට පසුගිය මාස කිහිපය තුළදී. මොකද ඔබ දන්නවා මේ කොවිඩ් තත්ත්වය යටතේදී විශේෂයෙන්ම ජනතාව දැනුවත් කිරීම, ජනතාව මුණ ගැසීම්, සම්මන්ත්‍රණ සාකච්ඡා පැවැත්වීම සහ සමහර දේශපාලන උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පවා යම් සීමාවකට ලක් කරන්න වෙලා තිබෙනවා රටේ සමාජීය ආරක්ෂාව වෙනුවෙන්. නමුත් අපි දන්නවා ඒවා ජනතාවත් සෞඛ්‍යංශයත් ඒවා එලෙස කටයුතු කරාට රාජ්‍යය ක්‍රියාත්මක වෙනවා තමන්ගේ දේශපාලන ආර්ථික අරමුණු වෙනුවෙන්. ශ්‍රී ලංකා රාජ්‍යයේ නායකයොත් ඒ සඳහා තමන්ගේ දේශපාලනය කරගෙන යනවා. ඒ වගේම අපිට පේනවා විදේශ බලවත් රාජ්‍යයනුත් මේ කොවිඩ් වසංගතය හමුවේ ඒවා කිසිසේත්ම නතර කළා නැහැ. ඒ නිසා අපි කල්පනා කරා ජනතාවට මුඛවාඩම් දාගන්න කියලා ජනතාවගේ ක්‍රියාකාරීත්වය වහන්න කියමින් මේ ඊටාම හදිසි තත්ත්වයක් යටතේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මතුවෙන ගැටලු රාශියක් තිබෙනවා. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක් බලාපොරොත්තු වෙන අපේ වගකීමක් විදියට. පළවෙනි කරුණ තමයි දැන් මෙතරම් බරපතල තත්ත්වයක් වසංගතය සම්බන්ධව ඇමරිකාව තුලත් ලෝකයේ තුලත් ලංකාව තුලත් තිබියදී මෙවැනි ප්‍රධාන පෙළේ රාජතාන්ත්‍රික සංචාරයක් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් සිදු කරන්නේ ඇයි කියන එක. ඒක අවශ්‍යතාවය කුමක්ද කියන එක ශ්‍රී ලංකාව පැත්තෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. අපි දන්නවා ඒක ඇමරිකාවට වැදගත් කියලා. දෙවෙනි එක තමයි දැන් ඇමරිකන් ජනාධිපතිවරණයේ යෙදී තිබෙන නොවැම්බර් 3 වෙනිදාට. දැන් මයික් පොම්පියෝ ලංකාවට එන්නේ ඔක්තෝබර් 28 වෙනිදා. දැන් අපිට පේනවා ඇමරිකන් ජනාධිපතිවරණ දින 5ක් තිබියදී ඇමරිකාවේ third in command වගේ නැත්නම් හි රාජ්‍ය ලේකම්වරයා ඇත්තටම ඇමරිකානු අධිරාජ්‍යයේ යුද දේශපාලන පණිවිඩ ලෝකේ වටේ ගෙනියන පණිවිඩකාරයා ලංකාවට මේ ඇමරිකන් ඡන්දයට දවස් 5කට කලින් එන්නේ නැහැ. තුන්වෙනි කාරණය තමයි යම්කිසි අපේ රටේ රාජ්‍ය නායකයොත් එක්ක අගමැතිවරයා සමග ඇමරිකානු දේශපාලන නායකයන්ට අදහස් උමාරු කර ගැනීමට අවශ්‍ය නම් ඔබ දන්න ඒ සඳහා ඇතිතරම් ඉඩකඩ දැන් අන්තර්ජාලයේ මට්ටමින් කරන්න පුළුවන්කම තිබෙනවා. එවැනි අත්දැකීම් රාශියකුත් ලෝකෙ තිබෙනවා. ඔබ දන්නවා මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලංකා ජනාධිපතිවරයාට අක්තපත්‍ර බාර දුන්නේ ඔන්ලයින්. මුණ ගැහුන්නේ නැහැ සාම්ප්‍රදායික විදියට. ඊට පස්සේ ඔබ දන්නවා ළඟදී එක්සත් ජාතික සංවිධානයේ වසර 75ක සංවත්සරය පැවැත්වුණු ලෝකේම රාජ්‍ය නායකයන්. ඒකට සම්බන්ධ වුණා ඔන්ලයින්ම සම්බන්ධ වුණේ. එක්සත් ජාතික සංවිධානයේ 75 වෙනි සංවත්සරය. ඒ වගේම අපි දැක්කා මේ දවස් 3කට කලින් ඇමරිකාව සහ සුඩානය සහ ඊශ්‍රායලය සමග ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. ඒකටත් ඇමරිකන් ජනාධිපතිවරයා සම්බන්ධ වුණේ දුරකථන මාර්ගයෙන් සහ ඔන්ලයින්. ඒ නිසා මේ අදහස් උමාරුවක් කරගන්න අවශ්‍ය නම් අපි දන්නවා අපිට පේනවා කල හැකි ඕනෑතරම් ආකාරයන් තිබෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් තිබෙනවා මේ ඇමරිකන් ඡන්දර දවස් 5කට කලින් සමහර ට්‍රම්ප් ජනාධිපතිවරයා පරදුනොත් මයික් පොම්පියෝත් විසි වෙනවා. නමුත් එසේ තිබියදී ඇමරිකානු රාජ්‍ය මේ ඡන්දර දවස් 5කට කලින් ලංකාවට කොවිඩ් මැද්දේ එන්නේ ඇයි කියන එක ප්‍රධාන ගැටලුවක් විදිහට තිබෙනවා. ඒ වගේම තමයි මේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම ස්ථිර කරන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව මේක පැමිණීම ඉස්සර කරන්නේ මීට සතියකට පමණ පෙර. ඔබ දන්නවා ඒ නිසා අපි එක්කෝ මේ වසන් කිරීම. එහෙම නැතිනම් අපි දකිනවා මේක 20 වෙනි සංශෝධනය. 20 වෙනි සංශෝධනය සම්මත කරලා ඒ සංශෝධනය මාර්ගයෙන් හිටපු ඇමරිකන් පුරවැසියෙකු වන ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල බලතල ප්‍රමාණයක් අත්පත් කර ගැනීමෙන් පස්සේ මේ තීන්දුව ගත්තේ කියන එක අපිට ගැටලුවක් වෙනවා. මොකද ඇමරිකන් රාජ්‍ය දේපාර්තමේන්තුව මේ සම්බන්ධ 23 වෙනිදා තමයි මේ පැමිණීම ඉස්තිර කරන්නේ. ඒ නිසා රජයේ මුලින් මේක යම්කිසි වසන් කිරීමක් ලක් කළා. මම හිතන්නේ කැබිනට් ප්‍රකාශක වරුන්ගෙන් මාධ්‍යවේදීන් විමසපු වෙලාවෙත් ඉස්තිර කළා තිබුණේ නැහැ.
ඇමරිකන් තානාපති කාර්යාලයත් එය පසුගිය දින කීපයකට පෙර දක්වා මිශ්‍ර කළ තිබුණේ නැහැ. ඒස අපිට පේන 20 වෙනි සංශෝධනයට අවශ්‍ය කරන මන්ත්‍රීවරු සංඛ්‍යාව සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමේ මිලදී ගැනීම ඉස්සර වුණාට පස්සේද මේ පැමිණීම ඉස්සර වෙන්නේ කියන ප්‍රශ්නයත් අපිට තිබෙනවා. මොකද සාමාන්‍යයෙන් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙක්ගේ සංචාරයක් කලින් දැනුවත් කරනවා. අපිට පේනවා ඔහු එන්නේ ඉන්දියාවට මුලින්ම. ඉතින් ඉන්දියාවට පැමිණීම ඉන්දියන් මාධ්‍ය මීට සති ගණනාවකට කලින් සිට සාකච්ඡා කරනවා, මාධ්‍යවල වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම ඉන්දියන් කැබිනට් මණ්ඩලය ඉන්දියාවේ මේ පිළිබඳව ඒ සාකච්ඡා වන කරුණු පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. නමුත් අපි ලංකාවට දාලා ගත්තොත් අපේන දේ තමයි ලංකාවේ මාධ්‍යමික වාර්තා කරන්නේ බොහොම දින කිහිපයක සිට සහ අප දන්නා තරමින් කැබිනට් මණ්ඩලය තුල මේ ප්‍රබල ඇමරිකානු නිලධාරියාගේ මැදිහත් වීම පිළිබඳව කැබිනට් මණ්ඩලය තුල සාකච්ඡා කිරීමක් කෙරෙලා නැහැ. ඒ නිසා පළවෙනි කරුණ අපිට බරපතල සැකයක් ඇති වෙනවා. මේ හදිසියේ මේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම පිළිබඳ අපිට මොකද ඔහු සමග ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා දැන් ඔහු මයික් පොම්පියෝ ඇමරිකන් ආරක්ෂක ඇමති මයික් එස්පර් ඔහුත් ඉන්දියාවට යනවා. අපි දන්නේ නැහැ ඒ ඇමරිකානු ආරක්ෂක ඇමතිවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් ලංකාවට එනවාද කියන එක ඒ පිළිබඳව වාර්තා කළා නැහැ. ඒ කෙසේ වුණත් සාමාන්‍යයෙන් ඇමරිකන් අධිරාජ්‍යයේ යුද පණිවිඩයේ දේශපාලන පණිවිඩ අරගෙන යන ප්‍රධාන පණිවිඩ කඩුවා එහි රාජ්‍ය ලේකම්වරයා. ඒ නිසා ඔහුගේ පැමිණීම අපට බරපතල ගැටලු ඇති කරනවා. ඒ යම්කිසි සැකසහිත ස්වරූපයක් හදිසි ස්වරූපයකුත් එක්ක. ඒ වගේම මා කැමතියි මේකේ අභ්‍යන්තර කරුණුවට යන්න කලින් දැන් මේ පැමිණීම සම්බන්ධව ගත්තොත් එක කරුණක් ඔප්පු වෙනවා. දැන් ඇමරිකාව කියලා කියන්නේ ලෝකේ වැඩියෙන්ම කොරෝනා රෝගීන් සිටින රට. වැඩිම කොරෝනා රෝග වලින් ජනතාව මිය ගියපු රට. දැන් ඊයේ වෙනකොට ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය 86යි. 2,25,000ක් කොරෝනා වලින් මැරලා තිබෙනවා. ඇමරිකන් ජනාධිපතිවරයා පවා කොරෝනා හැදිලා කියලා ඔහු කියනවා. ඔහුට කොරෝනා හැදුනා කියලා. ඒ වගේම දැන් උතර එවැනි රටක පුද්ගලයෙක් තමයි මාදතුවා ඇමරිකන් ජනාධිපතිවරයා අත්නෝමතික ලෙස ඒ රෝහලෙන් නික්ම ගියාට පස්සේ ඒක ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා දුන්නා ඔහු ඇතුළු කණ්ඩායම අඩුම ගානේ ක්වොරන්ටයින් වෙන්න ඕන කියලා. එතකොට මේ මයික් පොම්පියෝ කියන රාජ්‍ය ලේකම්වරයාත් ඒ ක්වොරන්ටයින් වෙන්න ඕන මට්ටමේ පුද්ගලයෙක් කියලා තමයි මම හිතන්නේ. මොකද උන් නිතර ඇමරිකන් ජනාධිපතිවරයාගේ පළවෙනි දේශපාලන නායකත්ව මණ්ඩලයේ ඉන්න කෙනෙක්. නමුත් ඔවුන් එහෙම ක්වොරන්ටයින් වෙන බවක් කිසිසේත්ම පේන්නේ නැහැ. ඊට පස්සේ මේ ලෝකෙ වැඩිම කොරෝනා තියෙන රටේ ඉඳලා මේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා ඊළඟට එන්නේ ලෝකෙ දෙවනියට වැඩිම කොරෝනා තියෙන රට වෙච්ච ඉන්දියාවට. දැන් මේ රටවල් දෙකේ මේ වෙනකොට ගත්තොත් 165ක් ඉන්න කොරෝනා රෝගීන් සංඛ්‍යාව. මම හිතනවා තව සතියක් යනකොට ඇමරිකාවේ සහ ඉන්දියාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය ලංකාවේ මුළු ජන ගහණය ඉක්මවනවා. මේ රටවල් දෙකේ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වෙනකොට 3,43,000. 3,03,000කට ආසන්න මරණ සංඛ්‍යාව. ඒතර අපිත් දැන් කොරෝනා රෝගියේ ප්‍රබලතාවය වැඩි වෙමින් සමාජගත වෙනවා කියන වචනය කියන්නේ නැතුව සමාජගත වෙන තත්ත්වයකට ලංකාවේ කොරෝනා ඇවිල්ලා තියෙනවා. ඒ වචනය ආණ්ඩුව සහ ආණ්ඩුවට සම්බන්ධ ජනමාධ්‍ය පාවිච්චි කරන්නේ නැති වුණාට මේ ලංකාවේ තියෙන අතිවිශාල ප්‍රතිමානයක් ප්‍රදේශවල යම් යම් මට්ටමේ මේක වාර්තාවෙන් තිබෙන වෙලාවක තමයි. ඒ නිසා අපි අහන දේ තමයි දැන් මේ රාජ්‍ය ලේකම්වරයා පමණක් නෙමෙයි. දැන් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි දැන් මේ කොරෝනා සම්බන්ධ නීති රීති ධනවතුන්ට සහ බලවතුන්ට අදාළ නැද්ද කියන්නේ. අපි තොණ්ඩමන් මහතාගේ අවමගුල් උත්සවයේදී මුලින්ම දැක්කා. ඊට පස්සේ අපි දැක්කා ඒක පාර්ලිමේන්තුව තුල වෙච්ච සාකච්ඡාවේදී. ඒ වගේම අපි දැක්කා දැන් දුප්පතුන්ට සාමාන්‍ය ජනතාවට කොරෝනා හැදුනම ඔවුන්ගේ ෆොටෝ දානවා, ඔවුන්ගේ ගියපු හැම තැනම තිත් එක්ක මාක් කරන ඔක්කොම මාක් කරනවා. හැබැයි මේ ධනවතුන්ට බලවතුන්ට දැන් ලංකාවේ විශාලම ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ඇති වෙච්ච පොකුරේ ඒ ලෙඩ වෙච්ච සේවිකාවගේ ඡායාරූප සියල්ල පළ කරලා ඉවරයි. හැබැයි මේ ප්‍රධානින් සම්බන්ධ කිසිදු දෙයක්. ධනවතුන්ට බලවතුන්ට මේ නීති නැද්ද? දැන් මෙතන තිබෙනවා ග්ලෝබ් මාස්ටර් 3 කියන ගුවන් යානයේ ඇමරිකානු ගුවන් හමුදාවට අයිති ලංකා ජනමාධ්‍ය වාර්තා කළ
තිබ්බා. දැන් මේ ගුවන් යානය ලංකාවට පැමිණියා මීට දින කිහිපයකට පෙර. දැන් මේ සාමාන්‍යයෙන් ඇමරිකන් සෙබළුන් 130 ගණනක් ගෙනියන්න පුළුවන් සාමාන්‍ය තත්ත්වයක් යටතේ 134ක් පමණ. ඒතර අපි දන්නේ නැහැ දැන් මේකේ වාහන සියල්ල ගෙනියන්න පුළුවන්. ඒතර මේ රාජ්‍ය ලේකම්වරයාට පෙර පැමිණි ඔහුගේ ඇඩ්වාන්ස් ටීම් එක. ඒතර මේ පුද්ගලයන් කවුද? ඒතර මේ පුද්ගලයන්ට අදාළ කරන කොරෝනා නීති ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? ඒතර ලංකා ආණ්ඩුව දැන් රාජ්‍ය ලේකම්වරයා විශේෂ පුද්ගලෙක් කියලා කියමුකෝ. නමුත් එතකොට දැන් මේගොල්ලෝ සුපර් හියුමන්ලා. මේගොල්ලෝ සුපර් හියුමන්ලා. නැත්නම් අපිට පේන ප්‍රේ තමයි ලංකා ආණ්ඩුව කොරෝනා නීති ධනවතුන් සහ බලවතුන් ඉදිරියේ. හරි පැහැදිලි මයික් පොම්පියෝ ඉන්නේ ලංකාවට උදව් වරන් නෙමෙයි. මම ඒක පැහැදිලි කරන්න. මයික් පොම්පියෝ ඇතුළු රාජ්‍ය ලේකම්වරයා එන්නේ ලංකාවට තර්ජනය කරලා. ලංකාව ධනගස්සලා එන්නේ. අපි ඒක පෙන්වන්නම් ඉදිරියේ. ඒතර එසේ එන අය ඔහුගේ ආරක්ෂක බලයණිය මාධ්‍ය සමහර වාර්තා කළා 74ක් පැමිණියා කියලා අපි නිශ්චිතව දන්නේ. ඒත් අපි අහන්නේ මොවුන් කොහෙද ආවේ? ඔවුන් කොහෙද නතරලා ඉන්නේ? ඔවුන් කොහෙද ගියේ? එසා මේගොල්ලෝ සුපර් හියුමන්ලාද නැත්නම් සුපර් ස්ප්‍රෙඩර්ස්ලාද? මොකද ඇමරිකාවේ දේශපාලන නායකත්වයේ අති බහුතරයක් කොරෝනා සම්බන්ධ ඉතාම වකීම් විරහිතව හැසිරෙන කණ්ඩායම. ඒ නිසා අපිට පේන දේ තමයි ධනවතුන්ට සහ බලවතුන්ට මේ රාජපක්ෂ පාලනය යටතේ මේ වර්තමාන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පාලනය යටතේදී නීති නැහැ. ඒක ලංකා ධනවතුන්ටත් නැහැ, ලෝක බලවතුන්ටත් නැහැ. ඒ නිසා මුලින්ම අපි අහන්න කැමති මේ සුපර් ස්ප්‍රෙඩර්ස්ලා ගෙනල්ලා ලංකාවේ ගුවන්තොටුපළ සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම මේ ඔවුන් නතර වෙන හෝටල් වල සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. කුමන ආකාරයේ වගකීමක්ද මේ ආණ්ඩුව ගන්න? මොකද අපිට පේනවා මේ පැමිණීම ඇත්තටම ශ්‍රී ලංකා ආණ්ඩුවට ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් තිබෙන එකක් නෙමෙයි කියන්නේ. ඉතින් අනිත් එක තමයි අපි අහන ප්‍රශ්නේ ලෝක වැඩිම කොරෝනා තියෙන රටයි දෙවනියට වැඩිම තියෙන කොරෝනා රටට ඇවිල්ලා තමයි ලංකාවට එන්නේ. ඒතර ලෝක වැඩිම කොරෝනා තියෙන රටවල් දෙකේ සංචාරය කරලා ඒ රටවල් වලින් එන අයට මේ වෙලාවේ ලංකාවට කරන්න පුළුවන් උදව්ව මොකක්ද? බොහොම සරලව ඒ ප්‍රශ්නේ මතකයි. අපි ඒකම මේ ඉදිරියට ගියොත් එහෙම මේ පැමිණීම පිළිබඳ අපට තිබෙන ජනතාවම වශයෙන් මතු කරන් තිබෙන ගැටලු ගණනාවක් තිබෙනවා. එකක් තමයි දැන් මේ සංචාරයේ අරමුණ විදියට ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා සහ නියෝජ්‍ය දකුණු සහ මධ්‍යම ආසියාව බාරව ඉන්න නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මේ දෙදෙනාම මාධ්‍ය සාකච්ඡා පැවැත්තුවා. එතන මෙහි තිබෙනවා විශේෂයෙන්ම මයික් පොම්පියෝ මේ රාජ්‍ය ලේකම්වරයාම ඔක්තෝබර් මාසයේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක සටහන් ඒ වගේම ඔහුගේ සංචාරය පිළිබඳව ඊටම මෑතකදී මේ 23 වෙනිදා පවත්වපු මාධ්‍ය සාකච්ඡාවක සටහන් තිබෙනවා ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ. එහි පළවෙනියටම ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධව ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා මේ මයික් පොම්පියෝගේ පැමිණීම සම්බන්ධව කියනවා මෙන්න මෙහෙම. ඔහු කියනවා we urge Sri Lanka to make difficult but necessary decisions to secure its economic independence for long-term prosperity and stand ready to partner with Sri Lanka for its economic development and growth. ඒතර සරලව ගත්තොත් we urge Sri Lanka to make difficult but necessary decisions. දැන් ඇමරිකාව ලංකාවට එන්නේ මේක මේ වාර්තාව දිගට කියවෙන ගියාම පැහැදිලි මොකද්ද? ඔව් ලංකාවට කියනවා එන්න කලින්ම කියනවා ලංකාව අමාරු දුෂ්කර දේශපාලන තීන්දුවක් ගන්න ඕන තමන් කවුරු එක්කද යන්නේ. දුෂ්කර නමුත් අත්‍යවශ්‍ය. දැන් ඇත්තටම ගත්තොත් දැන් මේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එන්න කලින් තර්ජනය කරනවා. ලංකාව සෛරී රාජ්‍යයක්. ලංකාව කුමක්ද කළ යුත්තේ කියලා තීන්දුව කළ යුත්තේ මෙරට ජනතා ඡන්දයෙන් පත් වෙච්ච ආණ්ඩුව සහ මෙරට ජනතාව. එතකොට එන්න කලින්ම තර්ජනය කරලා එන්නේ මේ. ඔවුන් කියනවා දැන් ලංකාව ඉන්නේ දැන් සන්දිස්ථානයක ඒ නිසා ලංකාව තමන් කවුරු එක්කද යන්නේ කියන එක පිළිබඳව දුෂ්කර වෙන්න පුළුවන්. නමුත් අත්‍යවශ්‍ය තීන්දුවක් ගත යුතුයි. දැන් තර්ජනය කරලා එන්නේ. දැන් අඩු ගන්න ඇවිල්ලා තර්ජනය කරා නම් කියන්න පුළුවන් එනකොට දන්නේ නැහැ කියලා.
එනකන් දන්නේ නැහැ. දැන් එන්නෙම තග දාලා ඉන්නේ. අපි සරල භාෂාවෙන් කියනවා. ගේම ඉල්ලලා එන්නේ. දැන් එතකොට මේ ගේම ඉල්ලලා එනකොට දැන් අපි අහන්න කැමති දැන් මේ ආණ්ඩුව පත් කරගත්තු මේ ආණ්ඩුව පත් කරගන්න විශාල වශයෙන් මැදිහත් වෙච්ච පිරිස් ඉන්නවා මේ ආණ්ඩුවට දේශප්‍රේමී සලුපිලි අන්දපු මේ ආණ්ඩුවේ පුද්ගලයන්ට දේශප්‍රේමී සලුපිලි අන්දපු විශාල පිරිසක් ඉන්නවා. දැන් සමහර අය හිටියා මේ ඉන්දියාව අගමැතිවරයා ලංකාවට එනකොට වෙසක් පොය දවසකද කොහෙද කළු කොඩි දාන්න කියපු කට්ටිය. දැන් අපි අහනවා ඒගොල්ලන්ගේ නරි කෙන්දර ඉල්ලක් නැත්තේ අය මේ සම්බන්ධ. ඒ වගේම සමහර පුද්ගලයන් මේ ආණ්ඩුව මේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සම්බන්ධව විශාල දේශප්‍රේමී සහතික දුන්නා. දැන් අපි අහන්න කැමති රටට තර්ජනය කරලා ඉන්නේ. ලංකාව තමන් කවුරු එක්කද ඉන්නේ කියන එක තීන්දුව කරන්න ඕනේ කියලා. දැන් හරියට නම් කරන්න ඕන මොකක්ද? හරියට නම් කරන්න ඕන මේ එක්ක කෙලින් කියලා නැත්නම් කෙලින් කියන්න බෑ නම් වක්‍රව හේතුවක් වශයෙන් කොවිඩ් හරි පාවිච්චි කරලා කියලා කියන්න ඕන එන්න එපා කියලා. ලංකාවට තර්ජනය කරලා එන්න එපා කියලා. හරියට නම් අඩුම ගානේ මේ ලංකාවට තර්ජනය කරලා එන පුද්ගලයන් අයිති මයික් පොම්පියෝලක රටේ පුරවැසිභාවය දරනවා ජනාධිපතිවරයාගේ පවුලේ අය බැසිල් රාජපක්ෂ ඇමතිවරයා සහ ඔහුගේ පවුලේ අය දැනුත් දරනවා. අඩුම ගානේ උන් කියන්න ඕන අපි මේ තර්ජනාත්මක ප්‍රකාශන විරුද්ධව අපි අපේ පුරවැසිකමත් හරිනවා කියලා. දැන් එවැනි සහතික තමයි මේ ආණ්ඩුවට සම්බන්ධ විවිධ පුද්ගලයන් විවිධ කණ්ඩායම් මගින් මගට මේ රටේ ජනතාවට ලබා දුන්නේ. අපි ජනතා මිත්‍ර වශයෙන් දිගින් දිගටම කිව්වා මේ දූෂිත මේ දිත්ත පුරවැසිභාවය දැරීම වෙනුවෙන් අපේ මාතෘභූමියේ පුරවැසිභාවය අත්හැරපු මේ පුද්ගලයන්ම වුන් කවදාවත් මේ මාතෘභූමියේ සෛරීත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ රටේ නිදහස සෛරීත්‍ය වෙනුවෙන් මැදිහත් වෙන්නේ නැති බව. අපි දිගටම මේ රටේ ජනතාවට කිව්වා. නමුත් මේ රටේ ජනතාවගේ කොටසකුත් ඒකට සුදුහුණු ගාපු කණ්ඩායමුත් සමහර ඒ වෙනුවෙන් තමන්ගේ මාධ්‍ය ස්වාධීනත්වය සහ මුලින්ම උගස් තියපු මාධ්‍යත් සහ මුලින්ම මේවට දේශප්‍රේමී සලුපිලි ඇන්දුවා. දැන් අපි අහන්න කැමති දැන් මේ තර්ජනයට විරුද්ධව මොනවද කරන්නේ ආණ්ඩුව? තර්ජනයට විරුද්ධව ආණ්ඩුවට සම්බන්ධ සමහර සාමීන් වහන්සේලා හිටියා. සමහර ආගමික කණ්ඩායම් හිටියා. සංවිධාන රාශියක් හිටියා. දැන් මේ අය දැන් මොකද මේකට සම්බන්ධව කියන්නේ? ඒ නිසා ඊටාම පැහැදිලි දෙය තමයි අනිත් එක තමයි අපිට බරපතල ප්‍රශ්නයක් තියෙන එකක් මේ හදිසි මැදිහත්ති. දෙක තමයි 20 වෙනි සංශෝධනය අත්සන් කරාට පස්සේ ඒක සම්මත කරගත්තට පස්සේ එන එක. සහ අපිට පැහැදිලි සැකයක් තිබෙනවා මෙතන බ්ලැක්මේල් කිරීමක් වෙනවද කියලා. මොකද ඊටා පැහැදිලි වර්තමාන ජනාධිපතිවරයා හිටපු ඇමරිකන් පුරවැසියෙක්. ඔහුගේ පුරවැසිභාවය ඔහු ඡන්දය ඉල්ලන අවස්ථාවේදී ඇමරිකන් පුරවැසිභාවය ඉවත් වෙලාද තිබුණේ කියන ප්‍රශ්නේ බරපතල ගැටලුවක් තිබෙනවා. මොකද ඇමරිකාවේ පුරවැසිභාවය ඉවත් කරගත්ත අයගේ ලයිස්තුවට ජනාධිපතිවරයාගේ නම ඇතුළත් වුණේ මැතිවරණය එතුමා ජනාධිපති වෙලා මාස 5කට පස්සේ. ඇමරිකාව ඉතා හොඳින් යුද තර්ජනත් දේශපාලන තර්ජනත් ඒ වගේම මේ බ්ලැක්මේල් කිරීම ඉතා තදින් තමන්ගේ දේශපාලනය පාවිච්චි කරන රටක්. ලෝකේ කුප්‍රකට විදේශ ප්‍රතිපත්තියක් තියෙන රටක්. ඒ නිසා රටේ ලංකාවේ ජනාධිපතිවරයාගේ මේ පුරවැසිභාවය සම්බන්ධ නොවිසඳී තිබෙන ගැටලු බ්ලැක්මේල් කිරීමක් වශයෙන් පාවිච්චි කරමින් මේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා මැදිහත් වෙන්නේ කියන ප්‍රශ්නේ ඇත්තටම බරපතල ප්‍රශ්නයක් ලෙස තිබෙනවා. ඒ නිසා අපි නිශ්චිත වශයෙන් ජයපවේශ දිගටම කියප දේ තමයි මේ බොරු දේශප්‍රේමීන්ට රවටිලා ඔවුන්ට මේ රට බාර දෙන්න එපා කියලා මේ රටේ ජනතාව අපි මගින් මගට කිව්වා. අපි හිතනවා දැන් මේ ඔප්පුවෙමින් තිබෙන්නේ ජවිපේ විසින් මීට මාස ගණනාවකට කලින් සහ වසර ගණනාවකට කලින් මේ තියෙන්නේ එක්සත් ජනපදයට රට යටත් කරන ගිවිසුම් හකුලා ගනු කියලා ජවිපේ විසින් මීට අවුරුද්දකට පමණ කලින් අවුරුදු ගණනාවක් තිස්සේ කරන ලද ඉදිරිපත් කිරීම පිළිබඳ එකතු කරපු මේ ප්‍රකාශන ඒ නිසා ප්‍රධානම ගැටලුවක් තිබෙනවා මේ මැදිහත් වීම සම්බන්ධ. ඒ වගේම තමයි දැන් මේ පැමිණීමේ අරමුණු වශයෙන් ගත්තොත් අපි දන්නවා කෙලින්ම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවම කියලා තිබෙනවා චීනයට එරෙහිව දකුණු සහ අග්‍රදිග ආසියාවේ රාජ්‍යයන් ඇමරිකාව පැත්තට ගැනීම තමයි මේ පැමිණීමේ අරමුණ කියලා. ඒක ඉතා පැහැදිලිව ඇමරිකාව කියලා තියෙනවා ලංකා ආණ්ඩුව එක හංගන්න හැදුවා. දැන්
කෙටියෙන් පැහැදිලි කරගෙන ගියොත් ඒ ප්‍රධාන අරමුණ යටතේ ඔවුන් ඉන්දියාවට එනවා. ඉන්දියාවට දැන් දින දෙකක් ඉන්දියාව තුළ සිටිනවා ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා. එහිදී ඔවුන් පැහැදිලි කරලා තිබෙනවා ඉන්දියාව සමග විවිධාකාර ආරක්ෂක කිවිසුම්. මේකක්වත් ආර්ථික කිවිසුම් නෙමෙයි. ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ මේ මැදිහත් වීම තුළ තිබෙන්නේ එකක්වත් ආර්ථික හෝ කොවිඩ් වලට අදාළ හෝ වෙනත් කරුණු නෙමෙයි. ඊටා පැහැදිලිවම මේවා තියෙන්නේ ආරක්ෂක කිවිසුම් තමයි මේ මුළු සංචාරයේම ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ මැදිහත් වීම තිබෙන්නේ. ඒතර ඉන්දියාවට අදාළව පැමිණීමේදී ඉන්දියන් මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සාකච්ඡාවේදී යම් ප්‍රමාණයකට වාර්තා කරලා තිබෙනවා. එකක් තමයි ආරක්ෂක කිවිසුම් ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමටත් සමහර ඒවා අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන්දියන් කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා තිබෙනෙත් එම කරුණු. උදාහරණයක් වශයෙන් මේ පැමිණීමේදී බලාපොරොත්තු වෙනවා ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාව සමග Comprehensive Global Strategic Partnership CGSP කියන කිවිසුම අත්සන් කළ තියෙන කිවිසුමක්. ඒ තව වර්ධනය කරලා ඒක අත්සන් කරන්න. ඒ වගේම අලුත්ම කිවිසුමක් Basic Exchange and Cooperation Agreement BECA කියලා කියන BECA කියන කිවිසුම අත්සන් කරන්න එය ඉන්දියන් කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම ඉන්දියාව විසින් අත්සන් කරලා තිබෙන ආරක්ෂක කිවිසුම් තව ගණනාවක් තියෙන ඇමරිකාවත් සමග එකක් CISMOA කියන කිවිසුම සහ LEMOA කියන කිවිසුම. මම මේ නම් කියන්නේ මේවා තේරුම් ගැනීමත් අත්‍යවශ්‍ය නිසා සහ අපි නිකන් අපි ජනතාවට වශයෙන් ගත්තොත් අපි විදේශ රාජ්‍යයන් සමග එක්සත් ජනපදයේ කැනඩාවේ සිට උතුරු කොරියාව දක්වා සියලුම රාජ්‍යයන් සමග ලංකාවේ දේශපාලන සෛරීත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීමට ගනුදෙනු කිරීමට ජනතාවට පුරමුණ ප්‍රතිපත්ති වශයෙන් පක්ෂපාතයි. අපේක්ෂා ජාතික සංවිධානය තුළ ශ්‍රී ලංකාව සිටිනවට පක්ෂපාතයි. ලෝකයේ සෛරී රාජ්‍යයන් සමග විවෘතව පක්ෂග්‍රාහී නොවි අපේ රටේ සෛරීත්වය ආරක්ෂා කරගෙන කටයුතු කිරීමට පක්ෂපාතී. ඒ නිසා අපිට කිසියෙත්ම බිල්ලුම මැවීම අවශ්‍යතාවයක් නැහැ. ඒ බිල්ලුමම නැහැ කියන ඔප්පු කිරීම සඳහා තමයි මේ සමහර සංකීර්ණ දත්ත තොරතුරු අපි සපයන්නේ. නැතිනම් අර ආණ්ඩුවට සම්බන්ධ බලවේගයන් විසින් බිල්ලුමමින් කරන දේශපාලනයම අපි කරන්නේ නැහැ කියන එක සාර්ථක කිරීම සඳහා තමයි අපි මේ කරුණ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඉන්දියානු මැදිහත් වීම ඉතා පැහැදිලි කරුණක් තමයි මේ යුද කිවිසුම් ඇමරිකානු යුද සහ ආරක්ෂක කිවිසුම් අත්සන් කිරීම සහ තවත් බලවත් කිරීම. එවෙන් ඔබ දන්නවා 2020 නොවැම්බර් මාසේ මැදදී ඇමරිකාව, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව කියන රටවල් හතර එකතු වෙලා මලබාර් එක්සර්සයිස් කියන නැත්නම් ඉන්දියානු සාගරයේ පවත්වනු ලබන නාවික මෙහෙයුමක් 24 වෙනි වතාවට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක 2007 දී ආරම්භ කළේ ඇමරිකානු මැදිහත් වීමෙන්. ඔබ දන්නවා දැන් ඉන්දියානු සාගරයේ කරන්නා වූ ආරක්ෂක නාවික කටයුතු වලට ඇත්තටම ඇමරිකාවේ කිසිම අදාළත්වයක් නැහැ. ඒතර ජපානට අදාළත්වයක් නැහැ. ඒතර අපිට පේන දේ තමයි මේ ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව මැදිහත් වෙලා මේ QUAD කියන නැත්නම් Quadrilateral Security Dialogue කියන මේ සංවිධානය යුද සංවිධානය හදන්නේ මේක පැහැදිලිවම චීනය සහ චීනය වට කිරීමටත් ඒ වගේම ඉන්දියානු සාගරයේ ඇමරිකානු ඉන්දියානු මැදිහත්වීම ප්‍රබල කිරීමටත් තමයි මේ ආසියානු නේටෝ වශයෙන් හඳුන්වන මේ යුද සංවිධානය 2007 දී පිහිටවන්නේ. හැබැයි ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ යම් මේ සම්බන්ධව තිබිච්ච මැදිහත්වීම් වල තිබිච්ච යම් පසුබට වීම නිසා මේ කොඩ් කියන QUAD කියලාත් කියනවා, QUD කියලාත් කියනවා, QAD කියලාත් කියනවා. මේ quadrilateral නැත්නම් සිව්පාර්ශ්වික ආරක්ෂක මේ සංවිධානයේ කටයුතු පසුගිය කාලේ යම් ප්‍රමාණයක් අඩපණලා තිබුණා. නමුත් දැන් මෙය චීනය වට කිරීමත් ඉන්දියන් සාගරය ඇමරිකානු ඉන්දියානු දේශපාලන උමනාවන්ට අනුව යුදකරණය කරන්න, මිලිටරයිස් කරන්න අරන් තියෙන තීන්දුවත් එක්ක තමයි මේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරක මේවර මේ සංචාරයේ මුළුමනින්ම සම්බන්ධලා තිබෙනවා. ඒතර අපිට පේන ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා
මෙවර යන රටවල් මොනවද? ඉන්දියාව. දැන් ඉන්දියාව කොහොමද යනවා? ඉන්දියාව බෙන්ගාල බොක්කේ සම්පූර්ණ පාලනය වැඩිපුර කරන්නේ ඉන්දියාව හරහා. ඒ වගේම ලංකාව දූපතක්, මාලදිවයින දූපතක්, ඉන්දුනීසියා දූපතක්. ඇමරිකානු රාජ්‍යලේකම් රටවල් 4කට යනවා. හතරම දූපත්. මේ හතරම ඉන්දියානු සාගරය සහ මේ ආසිත නාවික යුද කටයුතු වලදී අයිතිවාසිකම් තියෙන රටවල්. ඒ නිසා හරි පැහැදිලි ඇමරිකානු රාජ්‍යලේකම් වලක මැදිහත් වීම තිබෙන්නේ යුදමය ආරක්ෂකමය ක්ෂේත්‍රයේ. ඒ නිසා ඔහු පාකිස්තානට යන්නේ නැහැ. ඔහු බංග්ලාදේශයට යන්නේ නැහැ. දකුණු ආසියාවේ තියෙන විශාල රටවල් ඒවට යන්නේ නැහැ. ඔහු යන්නේ ලංකාවට, ඉන්දියාවට, ලංකාවට, මාලදිවයිනට සහ ඉන්දුනීසියාවට. ඒතර ඉන්දුනීසියාවට පැමිණි ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දුනීසියාවට මැදිහත් වීම තුළ බලාපොරොත්තු වෙනවා කියලා ඉන්දුනීසියාවත් මේ කොඩ් කියන මේ ආරක්ෂක නැත්නම් නාවික ඒ මෙහෙයුමට සම්බන්ධ කරගන්න. මොකද සමාජිකයෙක් විදිහටම වෙන්න පුළුවන්. නමුත් ඉන්දුනීසියාවත් බලගතු රාජ්‍යයක් අග්‍රණික ආසියාව තුළ තිබෙන. ඒ නිසා ඇමරිකානු රාජ්‍යලේකම්වලක මැදිහත් වීම අපි ඊටාම පැහැදිලිව කියන්න කැමතියි. යුද ආරක්ෂක කටයුතු සම්බන්ධ මැදිහත් වීමක්. ඉන්දියාවේදී ඕන් බලාපොරොත්තු වෙනවා මේ ඉහත කියන ගිවිසුම් අත්සන් කරන්නත් ශක්තිමත් කරන්න. දෙක මේ අර කොඩ් කියන යුද මෙහෙයුම, නාවික යුද මෙහෙයුම නොවැම්බර් මාසෙ මැද පවත්වන්න බලාපොරොත්තු වෙන එක වර්ධනය කරන්න. ඒ වගේම ඔබ දන්නවා ඇමරිකාව මුළු ලෝකෙ පුරාම තමන්ගේ හමුදා අනුකණ්ඩ නතර කරන් තිබෙනවා. ඒ හමුදාවට අණ දෙන මූලස්ථාන ගණනාවක් ඕන් පවත්වාගෙන යනවා. ඒන් එකක් තිබුණේ පැසිෆික් මූලස්ථානය කියලා. පැසිෆික් කමාන්ඩ් එක. නමුත් ඔබ දන්නවා මීට වසර කීපයකට පෙර ඇමරිකාව මේ පැසිෆික් අණ දෙන මූලස්ථානය ඇමරිකන් හමුදාවේ ඒක වෙනස් කරා ඉන්දු පැසිෆික් අණ දෙන මූලස්ථානය විදිහට නැත්නම් ඉන්දෝ පැසිෆික් කමාන්ඩ් කියලා. ඒ නිසා හරි පැහැදිලි ඇමරිකාව අපිට මේ මල් පැල බෙදන්න හරි නැත්නම් ඇමරිකාව අපිට මේ කොවිඩ් වැක්සින් එක දෙන එක ගැන හරි නැත්නම් ලංකාවේ මානවිකම් ආරක්ෂාව ගැන හරි කතා කරන්න එනව නෙමෙයි. හරි පැහැදිලි ඇමරිකානු යුද ආරක්ෂක උමනාවන් එක තමයි මේ සංචාරයෙන් මම මේ එච්චර පැහැදිලි කරන්නේ. අනිවාර්යයෙන්ම ආණ්ඩුව පැත්තෙන් කියන්න පුළුවන් ආවේ හොඳ හිත වර්ධනය කරගන්න. නැත්නම් මොකද ඔය හැම සංචාරකෙදිම කොවිඩ් වලට සම්බන්ධයෙන් ඉන්දුනීසියාවට ගිහිල්ලා ඇමරිකන් රාජ්‍යලේකම්වරයා බලාපොරොත්තු වෙනවා වෙන්ටිලේටර්ස් 1000ක් දෙන්න. ඇමරිකාවේ 225000 මැරිලා. ඇමරිකාවේ රෝගීන් මැරෙනවා වෛද්‍ය ප්‍රතිකාර නැතුව. හැබැයි ඇමරිකන් යුද ලේකම්වරයා ආරක්ෂක ලේකම්වරයා ඉන්දුනීසියාවට ගිහිල්ලා දැන් මේ 30 වෙනිදා ඔහු යන්නේ ඉන්දුනීසියාවට. එහිදී බලාපොරොත්තු වෙන වෙන්ටිලේටර්ස් 1000ක් දෙන්න. ඒතර ඇමරිකන් පක්ෂපාතී මාධ්‍යමික වාර්තා කරන්නේ කොවිඩ් වලට උදව් කරන්න ආවා. ඒ ලංකාවට සමහර විට ග්ලව්ස් ටිකක් හරි මාස්ක් ටිකක් හරි දෙයි. ඒතර ඒ නිසා මම මේක කලින් පැහැදිලි කරන්නේ මේක යුදමය මැදිහත් වීමක් කියන්නේ. ඇයි ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා යන්නේ මාලදිවයිනට? ලෝකෙ තියෙන ඉතා කුඩා රටක්. ඒකට හේතුව තමයි 2020 සැප්තැම්බර් 10 මීට මාසයකට කලින් ෆිලඩෙල්ෆියාවලදී මාලදිවයින සහ ඇමරිකාව අතර ගිවිසුමක් අත්සන් කරන යුද ගිවිසුමක් framework for a defense and security relationship FDA SR කියලා ගිවිසුමක් අත්සන් කරනවා. ඒතර මාලදිවයින මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා, ඉන්දියානු මාධ්‍යත් වාර්තා කරලා තිබෙනවා. ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ මාලදිවයින සංචාරය ආරම්භ වෙලා තිබෙන්නේ මේ යුද ගිවිසුම තව ශක්තිමත් කිරීම සහ ඒ සම්බන්ධ සාකච්ඡාවලට කියලා. ඒ වගේම ඔබ දන්න ඇමරිකාව තමන්ගේ අද ඇමරිකාවුණු ආර්ථික බලවය බිඳ වැටෙමින් තිබෙන්නේ. ඔවුන් හැම විටම ආර්ථික ශක්තිය වෙනුවෙන් තමන්ගේ යුද ශක්තිය පාවිච්චි කරන රටක්. හැම වෙලාවෙම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරු පිටිපස්සේ ඇමරිකන් හමුදා වෙනවා. එහෙම තමයි මේ අධිරාජ්‍යවාදී ක්‍රමය ඇමරිකාව සහ බලගත් රටවල් පවත්වාගෙන යන්නේ. ඔවුන් යුද ශක්තිය තබා ගන්නවා කෙක්කෙන් බැරනම් කොක්කෙන් කරන්නේ. ඒ නිසා දැන් ඉන්දුනීසියාව ඇමරිකානු උමනාවට අනුව දන ගහපු නැති රටක් පහුගිය කාලෙදීදී. නමුත් ඒ නිසා නමුත් මෑතකදී ඇමරිකාව කරපු දෙයක් තමයි මොකද්ද? විශේෂයෙන්ම ඉන්දුනීසියාවේ වර්තමාන ආරක්ෂක ඇමතිවරයා. ඔහුට වසර 20ක තහනමක් තිබුණ ඇමරිකාවට එන්න ඔහුගේ අතීත මානවිකම් ගැටලු නිසා. නමුත් ඇමරිකානු අධිරාජ්‍යවාදී උමනාවට අනුව ඉන්දුනීසියාව හසුරව ගන්න, එකඟ කරගන්න
ඇමරිකාව සමත් වෙනවා කොහොමද මේ ඉන්දුනීසියානු ආරක්ෂක ඇමතිවරයාට පසුගිය මාසේ ඇමරිකාවට එන්න අවසර ලබා දීමත් ඔහුට අර තිබිච්ච මානවිකම චෝදනා ඉවත් කිරීමත් සහ ඉන්දුනීසියාවට ඇමරිකානු යුද ගුවන් යානා විකිණීමට මිලදී ගැනීමට ඉන්දුනීසියාව එකඟ වීමත් එක්ක. එතකොට අපිට ඊටා පැහැදිලි මේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ සංචාරේ රටවල් 4කට යනවා. ඉන්දියාවේ කරන දේ අඩුම ගාසියෙන් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා. මාල්දිවයිනේදී කරන්න යන ආරක්ෂක යුද කටයුතු මාල්දිවයින් මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා. ඉන්දුනීසියාවේදී කරන්න හදන දේවල් ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා. සමහර ආණ්ඩුත් මේක වාර්තා කරලා තිබෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ මයික් පොම්පියෝ ආවිලා මොනවද කරන්න යන්නේ කියන එක පිළිබඳව කිසිදු ආකාරයක වාර්තා කිරීමක් ලංකාවේ විදේශ අමාත්‍යාංශය කළත් නැහැ. ලංකාවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කළත් නැහැ. ඇමරිකානු විදේශ තානාපති කාර්යාලය මෙහෙ කළත් නැහැ. ඒ නිසා අපි ජනතා විමුක්ති වශයෙන් පැහැදිලිව දකිනවා ආණ්ඩුවට වගකීමක් තිබෙනවා මේ රාජ්‍ය ලේකම්වරයා එන්නේ යුද ආරක්ෂක කටයුතු වෙනුවෙන් සාකච්ඡා කරන්න. නිසා ශ්‍රී ලංකාව තුළදී මේ රාජ්‍ය ලේකම්වරයාගේ මැදිහත් වීම පැමිණීම සමග කිරීමට බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක ඔහු පැමිණීමට පෙර ජනතාවගේ ඡන්දයෙන්පත් වෙච්ච ආණ්ඩුවක් විදියට ජනතාවගේ මේ අවුරුදු 5ක බාරකාරීත්වයේ දරන දැන් ජනාධිපතිගේ දූර කාලය අවුරුද්දක් ඉවරයි. තව අවුරුදු 4යි තියෙන්නේ. ඒ නිසා උට වගකීමක් තිබෙනවා මේ පැමිණීමේ ප්‍රධාන හේතු රටේ ජනතාවට හෙළිදරව් කරන්න. මොකද ඔබ දන්නවා මේ ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව මම මුලින් ප්‍රකාශ කර පරිදිම ඔවුන් කිව්වා කියලා තියෙනවා දැනටමත් ලංකාව තෝරා ගැනීමක් කළ යුතුයි කියලා මේ පැමිණීම. ඊට අමතරව මේ ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවම කියලා තියෙනවා මොකද්ද? මෙන්න මෙහෙම. We encourage Sri Lanka to review the options we offer. ඒ කියන්නේ දැන් ඇමරිකාව තර්ජනය කරන එක පැත්තකින් ඔබ යා යුතු කවුරු එක්කද යන්නේ කියන එක තීන්දුව කරන්න ඕනේ. ඒ වගේම දැන් ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව 23 වෙනිදා මේ තොම්සන් කියන නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා කියනවා මොකද්ද මේ ඔවුන් we encourage Sri Lanka to review the options we offer. ඒ කියන්නේ ඇමරිකානු ආණ්ඩුව ශ්‍රී ලංකාවට ඔප්ෂන්ස් වගේක් ඔෆර් කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවට යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිබෙනවා ශ්‍රී ලංකාවේ සමාලෝචනය සඳහා. ඒකයි මේකේ අදහස. we encourage Sri Lanka to review the options we offer. එතකොට දැන් ඇමරිකාව දැනටම මේ රාජ්‍ය ලේකම්වරයා එමට පෙරම මේ ප්‍රකාශය අනුව පැහැදිලි වෙනවා ලංකාවට පොම්පියෝ විසින් යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිබෙනවා කියන්නේ. මොකද ඔබ දන්නවා ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සාකච්ඡාවල වුන් ඊටාම සුළු වචන ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ ඇත්ත කියන්නේ ඊට අඩුයි. ඔවුන් කිසිම දෙයක අඩංගුව කියන්නේ යම්කිසි මාතෘකා වශයෙන් තමයි කියන්නේ. ඒතර ඔවුන් කියනවා we encourage Sri Lanka to review the options we offer. ඒ නිසා අපි අහන දේ තමයි මේ පොම්පියෝ ඉදිරිපත් කරපු ඔප්ෂන්ස් මොනවද? පොම්පියෝ ඉදිරිපත් කරපු යෝජනා මොනවද? ඒවා වහාම රටට ඉදිරිපත් කරන අඩුම ගානේ පොම්පියෝ එන්න කලින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න මේ. ඒ නිසා අපි දැනගන්න කැමති මේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මැදිහත් වීම ඇතුලේ තිබෙනවද? දැන් 1995 දී අත්සන් කරපු 2018 සැප්තැම්බර් මාසයේ නැවත අලුත් කරන්න ඉදිරිපත් කරපු ජනාධිපති සහ ඇමති ආණ්ඩුව විසින් තවමත් කිසිසේත්ම අත්සන් කරන්නේ නැහැ කියලා කියපු නැති සෝෆා කිවිසුමේ දෙවෙනි අදියර අත්සන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද කියලා ආණ්ඩුව කියන්නේ. ඒ වගේම ඉන්දියන් සාගරයේ අතිවිශාල මුහුදු කලාපයක් ශ්‍රී ලංකාවට අයිති. මා දුටුවා සමහර මාධ්‍ය නිතර එක වාර්තා කරන එක වටිනවා. ශ්‍රී ලංකාවේ තියෙන අතිවිශාල මුහුදු කලාපය. එතකොට දැන් මා කිව්වා මලබාර් එක්සර්සයිස් කියන මේ නාවික අභ්‍යාසයට මේ නැත්තම් මේ ආසියානු නේටෝවට ශ්‍රී ලංකාවත් නිරීක්ෂණ මට්ටමින් හෝ සහභාගී කර ගැනීම පිළිබඳ යෝජනාවක් මේක ඇතුලේ තිබෙනවාද? මොකද එතකොට ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඉන්දියානු යුද මේ සංවිධානයට ඉබේම බැඳෙනවා. එක එකක් තිබෙනවා. ඒ වගේම දේශපාලන ආර්ථික සහ යුදමය කියන
හැම පැත්තටම අදාළ වෙන MCC ගිවිසුමත් මේ මැදිහත් වීම ඇතුලේ මේ පැමිණීම ඇතුලේ තිබෙනවද කියන්නේ. ඒ නිසා අවසාන වශයෙන් අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය ලෝකේ කුප්‍රකට විදේශ ප්‍රතිපත්තිය රටවල් යටත් කර ගැනීමේ ආක්‍රමණය කිරීමේ රාජ්‍ය නායකයන් බ්ලැක්මේල් කිරීමේ සම්බාධක පැනවීමේ සිට ලෝකේ තිබෙන කුප්‍රකටම ලේ වැකි විදේශ ප්‍රතිපත්තියක් තිබෙන රටක්. ඒ වගේම ප්‍රතිපත්ති විරහිත රටක්. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ ගනිත ඔබ දුටුවා ළඟදී සුඩානයට අදාළව සුඩානයෙන් මුදල් තැන්පත් කරනවා කියලා කිව්වට පස්සේ ඇමරිකානු ඉල්ලීමකට අනුව සුඩානයේ ත්‍රස්තවාදී ලයිස්තුවෙන් ඉවත් කරන්න ඇමරිකාව ලෑස්තුනේ. ඒ කියන්නේ සල්ලි දෙනවා නම් චෝදනා අයින් කරගන්න පුළුවන් කියන ප්‍රතිපත්ති දෙන රටක්. ඒ වගේම ඉන්දුනීසියාවේ වසර 20ක් විශේෂයෙන්ම නැගෙනහිර තිමෝරයේ කෙරිච්ච ඝාතන සම්බන්ධව මානවිකම චෝදනාවලට ලක් වෙච්ච ඉන්දුනීසියානු ආරක්ෂක ඇමතිවරයාව ඒවා පැත්තක දාලා තමන්ගේ ප්ලේන් ටික ගන්නව නම් තමන්ගේ මේ මලබා එක්සර්සයිස් කියන ඒ යුද ආසියානු නේටෝවට සම්බන්ධ වෙන කැමති නම් ඒ වීසා තහනම් අයින් කරන්න ලෑස්ති රටක්. ඒ වගේම ඒ නිසා අපි දැනගන්න කැමති මේ ශ්‍රී ලංකාවට මැදිහත් වීම ඇතුළත් ශ්‍රී ලංකාව ලක්ලා තියෙන ණය උගුල ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සහ ප්‍රබල ඇමතිවරුන්ගේ තිබෙන ඇමරිකානු සම්මතතා සහ ඊට සම්බන්ධ තවත් කරුණු මත ලංකාව බ්ලැක්මේල් කිරීමකුත් මේක ඇතුලේ තිබෙනවාද කියන කරුණු දැනගන්න කැමති. ඒ වගේම මේ නිසා අපි ජනතාව වශයෙන් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව අනිවාර්ය වශයෙන් අනවශ්‍ය ලෙස චීන, ඉන්දියානු, ඇමරිකානු දේශපාලන උගුලක ශ්‍රී ලංකාව පැටලී තිබෙනවා, පටලවලා තිබෙනවා අපේ රටේ පසුගිය අවුරුදු 10 15 හිටපු පාලකයන්. ඒ නිසා නිශ්චිත වශයෙන්ම දැන් මේ ආර්ථික උගුලක අපි පැටලී තිබෙනවා, දේශපාලන උගුලක පැටලී තිබෙනවා. දැන් මේ පොම්පියෝගේ මැදිහත් වීමෙන් අපි යුද්ධ උගුලකටත් පටලවන්නද හදන්නේ කියන එක ප්‍රශ්නයක් මතු කරන්නේ. ඒ නිසා අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන අවධානයෙන් සිටින්න. ඒ නිසා ආණ්ඩුවේ බොරු දේශප්‍රේමී ගුලි කාලා ඔබ ඡන්ද දුන්නු පිරිසක් අපේ රටේ ජනතාවය තුළ ඉන්න පුළුවන්. නමුත් ඡන්ද කේස් කාට දුන්නත් රට ආරක්ෂා කර ගැනීම, රටේ සෛරීත්‍ය ආරක්ෂා කර ගැනීම අපේ කාටත් තිබෙන වගකීමක්. එම නිසා දූෂිත ditthya පරිවර්තභාවයේ තිබෙන ඒකාධිපති පාලනයන්ට කවමදාකවත් රටක සෛරීත්‍ය ආරක්ෂා කරන්න බෑ. මොකද දූෂිත ඒකාධිපති පාලකයන් හැම විටම බලගතු රාජ්‍යයන් වල සුරතුළුම් බවට පත් වෙනවා. ඔවුන් දූෂිතයි නම්, ඔවුන් තවත් රටක පුරවැසිභාව අරන් තිබෙනවා නම්, ඔවුන් ඒකාධිපතියන් නම් ඊටාම පැහැදිලිවම බලගතු රාජ්‍යයන්ට ඔවුන් නටවන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ අද ඒ තත්ත්වය තිබෙනවා. ඒ තත්ත්වය තවත් ඇති වෙමින් තිබෙනවා. එම නිසා එයින් ශ්‍රී ලංකාව මුදාගන්නේ කෙලෙසද කියන ප්‍රශ්නය රටේ ජනතාව පැත්තෙන් ඔබත් කල්පනා කළ යුතුයි කියන එක ඉදිරිපත් කරමින් මේ මයික් පොම්පියෝගේ සංචාරයේ සැඟවුණු කරුණු සහ ඔහු විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනටමත් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළා තියෙනවා කියලා ඔවුන් කියන ඔප්ෂන්ස් මොනවද, පොම්පියෝ යෝජනා මොනවද කියලා ඔහු පැමිණීමට පෙර රටට හෙළිදරව් කරන්න කියන ඉල්ලීම කරමින් අපේ මාධ්‍ය සාකච්ඡාවේ මූලික අදහස් දැක්වීම අවසන් කරනවා. දැන් MCC ගිවිසුම සම්බන්ධයෙන් ඔබතුමාලා හිතන්නේ එතුමා මේ ඇවිල්ලා මේ MCC ගිවිසුම සම්බන්ධව සාකච්ඡා කරනවා කියලා? අපි හිතනවා අනිවාර්යයෙන් මේ ගැන සාකච්ඡා කරනවා කියලා. මොකද ඇමරිකාව එන්න කලින්ම කියලා තියෙනවනේ දුෂ්කර තීන්දුවලට යන්න වෙයි කියලා. දුෂ්කර නමුත් අත්‍යවශ්‍ය. ඒතර එතන ඇමරිකාව තවමත් MCC කාර්යාලය ලංකාව තුළ පවත්වාගෙන යනවා. එතකොට ඒ සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හෝ වර්තමාන ආණ්ඩුව එක වචනයක් ඒක අස්සම් කරන්නේ නැහැ කියලා එක වචනයක් කියන්නේ. ඒ නිසා මේ ඇමරිකාවේ චන්ද්‍ර දවස් 5ක් තියෙද්දි කොරෝනා මැද්දේ ලංකාවට ඇවිල්ලා ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා උන්ගේ ප්‍රධානම ගිවිසුමක් වෙච්ච ජනතා විරෝධය නිසා අස්සම් කරන්න බැරුව තිබෙන MCC ගිවිසුම ගැන සාකච්ඡා නොකරාවි කියලා අපි හිතන්නේ. අනිවාර්යයෙන්ම එය ඇජෙන්ඩා එකේ තිබිය යුතුමයි. MCC ගිවිසුම සම්බන්ධයෙන් ඔබතුමාලා එහෙම ගන්න ක්‍රියාමාර්ගය මොකද දැන් මෙතුමා දැන් දිගටම රැගෙන යන සූදානම් වෙනවා. ඔව් MCC ගිවිසුම සම්බන්ධව ජනවරමක් තිබුණා. ඒ ආසම් කරන්න එපා කියලා. MCC ගිවිසුම සම්බන්ධ ජයිපේ විදියට අපි මුල සිටම අපි හෙළිදරව් කරපු පක්ෂයක් විදියට අපි ඒට විරුද්ධව ජනතාව සංවිධානය කිරීමට කළ හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා.
ඒ වගේම අපි කියන්න කැමති MCC කිවිසුම ලංකාව තුළ අත්සන් කරත් ඒ ක්‍රියාවට නගන්නේ ශ්‍රී ලංකාව කියන මේ මහ පොළොවේ. ඒකට එරෙහිව මේ රටේ ජනතාව අපි විශ්වාස කරනවා අනිවාර්ය වශයෙන්ම පාරට බහිවි කියලා. ඒ නිසා අපි රටේ ජනතාවට තමන් ඡන්දෙ දීලා MCC කිවිසුම අත්සන් කරගන්න දායක වෙච්ච ජනතාවටත් අපි ආරාධනා කරනවා ජනතාව දේශපාලන තොරතුරු නොසලකා හැඟීම් බර වීම නිසා සමහර තොරතුරු නැතිකම නිසා නොදැනුවත්කම නිසා දේශපාලන බලවේගවලට රැවටෙන්න පුළුවන් බුරු දේශප්‍රේමීන්ට රැවටෙන්න පුළුවන්. නමුත් ජනතාවට ඕන වෙලාවක අයිතියක් තිබෙනවා. තමන්ගේ වෙච්ච අඩුපාඩු නිවැරදි කරගෙන MCC කිවිසුම හෝ අපේ රටේ දේපල රාජ දේපල උදාහරණයක් වශයෙන් කොළඹ වරා ඉතුරු වී තිබෙන රාජ්‍ය සංස්ථා ආරක්ෂා කරගන්න රටේ සෛරීත්‍ය ආරක්ෂා කරන්න විශේෂයෙන් ඔය දේපල පමණක්ම නෙමෙයි ශ්‍රී ලංකාව යුද දේශපාලන සංවිධානවලට අපි එක්සත් ජාතික සංවිධානය තුළ ඉන්නවා. ඒ ඇති. එහා අනුබද්ධ එක්සත් ජාතීන් අනුබද්ධ විවිධ සංවිධානවල අපි ඉන්නවා. අපි සාකකේ ඉන්නවා. ඒවා දේශපාලන සංස්කෘතික සමස්ත පුළුල් සංවිධාන. එසේ නොවන යුද දේශපාලන සංවිධානවලට ඉන්දියාව මැදිහත්ීකරණයට හෝ චීනය මැදිහත්ීකරණයට හෝ එක්සත් ජනපදයේ මැදිහත්ීකරණයට හෝ අපිට මේ මොහොතේ සම්බන්ධ වෙ යුතු නෑ. මොකද අපිට පේනවා ඇමරිකාවත් ඉන්දියාවත් චීනයත් පිස්සුවෙන් වගේ ලෝකේ කුඩා රටවල් වලට මැදිහත් වෙනවා බලපෑම් කරනවා තමන්ගේ යුද ආර්ථික දේශපාලන උමනාවන් සාක්ෂාත් කරගන්න. ඒ නිසා ජනතාවට සහ මුලින්ම වගකීමකුත් තිබෙනවා අපේ රටේ සෛරීත්‍ය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මැදිහත් වෙන්න. දැන් මේ ලයිනයේ 20ක් ගෙනාවා. 20ත් සම්මත වුණා. ඔය කියන විදිහට දැන් ඇමරිකාවෙනුත් එනවා. මේ ඔක්කොම නිකන් එජෙන්ඩා එකක්ද ඇමරිකාවේ එජෙන්ඩා එකක්? අපි පැහැදිලිවම හිතනවා අපි ජනතාවන්ට වශයෙන් දැඩි ලෙස විශ්වාස කරනවා මේ 20 වෙනි සංශෝධනයෙන් අත්පත් කරගත්තු බලතල එකක්වත් මේ රට සංවර්ධනය කරන්න මේ රට දියුණු කරන්න අවශ්‍ය දේවල් නෙමෙයි. උදාහරණයක් වශයෙන් ත්‍රිකුණාමලයේ අපි තෙල් ටැංකි 15ක් ඉන්දියාවට පවරලා තිබෙනවා. ඒ 15 නැවත පවරා ගන්න 3-2 බලයක් 20 වෙනි සංශෝධනයක් අවශ්‍ය නැහැ. ලංකාව අවුරුදු 99කට විකුණපු හම්බන්තොට වරාය තිබෙනවා. ඒ නැවත ගන්න කිසිදු 20 වෙනි සංශෝධනයක් අවශ්‍ය නැහැ. අපරට දුප්පත්කම නැති කරන්න කිසිදු 20 වෙනි සංශෝධනයක් අවශ්‍ය නැහැ. අපේ රට තුළ අලුතෙන් රාජ්‍ය සංස්ථා ආරම්භ කරන්න කිසිදු අමුතු බලතලයක් අවශ්‍ය නැහැ. ඒ නිසා මේ බලතල මේ තරම් දැඩි බලතල අවශ්‍ය වෙන්නේ ඇයි? ජනතා විරෝධය මත කරනවා නම් විතරයි. ජනතා විරෝධය මත කරන දේවල් වලට තමයි බලහත්කාරය අවශ්‍ය. දැන් මේ අරන් තියෙන බලහත්කාරයනේ. විශේෂම ගත්තොත් 20 වෙනි සංශෝධනයේ තියෙන ජනාධිපති බදල ශක්තිමත් කර ගැනීම පමණක් නෙමෙයි. 20 වෙනි සංශෝධනයේ විසින් සහ මුලින්ම ශ්‍රී ලංකාවේ අධිකරණ ඉවර කළා තිබෙනවා. අධිකරණයක් දැන් නැහැ. පාර්ලිමේන්තුව කොහොමත් දැන් සල්ලි වලට මන්ත්‍රීවරු අරගෙන තිබෙනවා. අපි ජනතාවට ඡන්දෙදි කිව්වා එකක් රාජපක්ෂ පාලනයට 3-2 බලය දෙන්න එපා. අනිවාර්යෙන් ඔබේ රටේ සෛරීත්‍ය විකුණනවා හොරු ආරක්ෂා. ඒ වගේම අපි කිව්වා රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමට ඡන්ද දෙන්න එපා. මොකද ඔවුන් සහ මුලින්ම ඔබේ ඡන්දේ විකුණනවා. දැන් ඔවුන් පෙන්නවා ඔවුන් සුපර් සේල්ස්මන්ලා. සුපර් සේල්ස්මන් මේ තරම් අනතුරුදායක මොහොතක තමන්ගේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා පවා වීරණ මට්ටමක නම් එක්සත් ජාතික සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයේ තිබෙන්නේ මොකද්ද වුන්ට මේ රට වෙනුවෙන් කළ හැක්කේ? ඒ නිසා හරි පැහැදිලි මේ ඒකාධිපති බලතල ලබා ගැනීමට අවශ්‍ය වෙන්නේ ලෝකේ බලගතු රාජ්‍යයන් වල උමනාංගන වැඩ කරද්දි විතරයි. නැත්තම් තමන්ගේ පෞද්ගලික ඒකාධිපති අවස්ථාව වෙනුවෙන් වැඩ කිරීමට තමයි බලතල අවශ්‍ය වෙන්නේ. එක්කෝ ඒ නිසා එක්කෝ රාජපක්ෂ පවුල වෙනුවෙන් දෙයක් කරන්න ජනාධිපති උත්සාහ කරනවා නම් අන්න එකට බලහත්කාරය අවශ්‍යයි. නැත්තම් ඉන්දියාව හෝ චීනය හෝ ඇමරිකාව වගේ බලගතු රටක අවස්ථාව වෙනුවෙන් වැඩ කරන්න අවශ්‍ය නම් මේ බලතල අවශ්‍යයි. ඒ නිසා අපිට පේන දේ පරිපැහැදිලි දේ තමයි 20 වෙනි සංශෝධනය පැහැදිලිවම අධිරාජ්‍යවාදී උමනාව වෙනුවෙන් තමයි ක්‍රියාවට නැගෙන්නේ. එයට රාජපක්ෂවරුන්ගේ පුද්ගලික කැමැත්තත් එකතු වෙලා ඇති. නමුත් ඒකෙන් කරන්න වෙන්නේ නම් අනිවාර්යයෙන්ම බලගතු රාජ්‍යයට අවශ්‍ය කරන සේවාවන් සැපයීම තමයි. දැන් ඔබතුමාත් ප්‍රකාශ කරා දැන් මේ විශ්ව සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ
ගේ භාවිතා කරනවද? එතකොට ඔවුන් දැන් නැවතත් ඒ පිළිබඳව කතා කරමින් සිටිනවා. ඔවුන්ගේ මේ ප්‍රකාශන පිළිබඳව ජනතාවට මේ මොහොතේ විශ්වාස කරන්න පුළුවන් ඔවුන්ගේ මේ අවංකභාවය පිළිබඳව. මේ 20 වෙනි සංශෝධනය සම්බන්ධ සාකච්ඡාවේ දුටු දේ තමයි. දැන් ඔය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම මම ඊට පෙරත් 20 වෙනි සංශෝධනයට පෙර මාධ්‍ය සාකච්ඡාවේ පැහැදිලි කළා. ඔබ දන්නවා 2019 සැප්තැම්බර් මාසයේදී පමණ කැබිනට් මණ්ඩලයට ජනාධිපති මෛත්‍රීපාලත් විසින් කැබිනට් මණ්ඩලයේ හදිසියේ කැඳවුම් ලැබුවා කුමකටද? ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබුණා පනතක්. පනත් කෙටුම් පතක් 20 වෙනි සංශෝධනයේ නමින්. සැබෑ 20 වෙනි සංශෝධනය එයයි. අප ජයිපේ මන්ත්‍රී කණ්ඩායම විදියට ජයිපේ විදියට අප ඉදිරිපත් කළ තිබුණ 20 වෙනි සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස. එය අවශ්‍ය ඒ පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග වල ගිහිල්ලා පාර්ලිමේන්තු නාය පුස්තකයකට ඇතුළත් වෙලා තිබුණා. ඒ ඕන වෙලාවක විවාදයට ගැනීමට හැකියාවක් තිබුණා. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. කැබිනට් මණ්ඩලය කැඳෙව්වා ජනාධිපතිවරයා විසින් හදිසියේ ඔය ඔක්කොම කුමන්ත්‍රණ නාටක ඔක්කොටම පස්සේ මොකටද? විධායක ජනාධිපතිවරු අහෝසි කිරීමේ ඒ ජයිපේ විසින් ගෙන ආපු 20 වෙනි සංශෝධනය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩුව කැමැත්ත ප්‍රකාශ කළා. ජනාධිපතිවරයාත් එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන්න තියෙන හැම දහංගටේම ගහලා ජනාධිපති අපේක්ෂකම් ගන්න දඟලලා ඔක්කොම බැරුණාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඔහුටත් දෙවෙනි පාර ඉල්ලන්න ඔක්කොම උත්සාහ කළ බැරුණාට පස්සේ දෙන්න එකතු වෙලා වෙන්න ඕන. අපේ අවබෝධය අනුව මේ සම්බන්ධව අපි හිතනවා වර්තමාන අගමැතිවරයාගේ යම් එකඟතාවයක් තිබෙන්නේ නැති කියලා දේශපාලන වශයෙන් අපි හිතනවා. කෙසේ හෝ කැබිනට් මණ්ඩලය කැඳෙව්වා. ඒ කැබිනට් මණ්ඩලය කැඳෙව්වේ කුමටවත් නෙමෙයි 20 වෙනි සංශෝධනයේ එවකට තිබිච්ච. ජයිපී වශයෙන් ගෙන ජයිපී විදියට ගෙන තිබිච්ච ඒ විධායක ජනාධිපතිවරු අවශ්‍ය කිරීමේ පනත සම්මත කරන්න. ඒලා කුමක්ද කරේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම. අද ඔය නහයෙන් අඬන හරින් ප්‍රාන්දු මහතා ඇතුළු කණ්ඩායම කුමක්ද කරේ? උන් සහ මුලින් මේ කැබිනට් මණ්ඩලය රැස් කරන්නවත් දුන්නේ නැහැ. ඒ කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ගිහිල්ලා විශාල ගෝරනාඩුවක් කරලා ඒ පනත් කෙටුම්පත සාකච්ඡා කරන්නවත් දුන්නේ නැහැ. එදා ජයිපී විසින් ගෙන ආපු 20 වෙනි සංශෝධනය කැබිනට් මණ්ඩලයේදී ගත්තනම් අපිට පැහැදිලි අදහසක් අවබෝධයක් තිබෙන අදහසක් තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහතා මේක කැඳෙව්වේ යම් අවබෝධයක් එක්ක වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ ඒ නිසා ඒ සම්මත කර ගැනීමට බරපතල ඉඩක් තිබුණා කියලා. හැබැයි සජිත් ප්‍රේමදාස මහතාගේ තදවමනාවට ඔහු වෙලාවේ ජනාධිපති ඔටුන්න දාගන්න සිහිනයක හිටියේ. මොකද්ද කරේ? සහ මුලින් මේ අවස්ථාව කඩාකප්පල් කරා. මොකද අපි දන්න අපේ රටේ බලයටපත් වෙච්ච පාලකයන්ගෙන් යම්කිසි සාධනීය දෙයක් මේ රටේ ජනතාව දිනාගෙන තිබෙනවා නම් ඒ දිනාගෙන තිබෙන්නේ පාලකයෝ බිත්තියට හේතු වෙච්ච වෙලාවෙම තමයි. ඒ කැමැත්තෙන් රිදී බන්දේසික දාලා කිසිවක් ලැබිලා නැහැ. දැන් මාධ්‍ය වේදින් වශයෙන් මේ රටේ ජනතාව භුක්ති විඳින මොකක් හරි තියෙන අයිතිවාසිකමක්. තොරතුරු දැනගැනීමේ පනත ගන්න. බිත්තියට හේතු වෙච්ච වෙලාවට තමයි ඒවා දීලා තියෙන්නේ. 2001 ස්වාධීන කොමිෂන් සභාව ගෙනාවේ කොයිලා ජයිපී පරිවාස ආණ්ඩුව දුන්න වෙලාව. චන්ද්‍රිකා මැතිණිය බිත්තියට හේතු වෙච්ච වෙලාව අපි කිව්වා ස්වාධීන කොමිෂන් සභාවකේ. කැමැත්තෙන් ගෙනල්ලා තියෙන ඔය 78 ව්‍යවස්ථාව ඒගොල්ලෝ කැමැත්තෙන් ගෙනල්ලා තියෙන්නේ. 78 ව්‍යවස්ථාව 18 වෙනි සංශෝධනේ 20 වෙනි දැන් මේ ගෙනල්ලා තියෙන ඒකාධිපති 20 වගේ ඒවා තමයි කැමැත්තෙන් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මම මේ කරුණු පැහැදිලි කිරීම කළේ පාලකයෝ බිත්තියට හේතු වෙච්ච වෙලාවට ජන බලය හමුවේ ජනතාවට යම් යම් පොඩි දේවල් දිනා ගන්න පුළුවන්. ඒවත් කල්පවතින කල් තියෙන්නේ නැහැ. නමුත් කෙටි කාලයකට පොඩි අර අපාය ඉන්ටර්වල් වගේ දිනා ගන්න පුළුවන්. එහෙම අපාය ඉන්ටර්වල් එකක් වගේ එකක් තමයි ආවේ අර 2019 සැප්තැම්බරේ. ඒක කඩාකප්පල කරේ සජිත් ප්‍රේමදාස මහත්තයා. ජනාධිපති වෙන්න කියලා. අන්තිමට ලක්ෂ ගණනකින් පරදුනා. පරදලා 20 වෙනුවෙන් විකාර කළා. 20 වෙනුවෙන් විකාරයන් කරමින් අවසානයේ ජනතාව තුළ බොරු ගොරනාඩුවක් හදලා අවසාන වෙච්ච දේ තමයි පාර්ලිමේන්තුවේ අපි දුටුවා එතුමාගේ කණ්ඩායම මන්ත්‍රීවරු මේ 20 එපා කියලා ගහගත්ත මාස්ක් එක නහය නෙවෙයි මාස්ක් එක නිකට දාගෙන 20ට පක්ෂව ඡන්ද දෙනවා. ඉතින් අද බොරු ප්‍රකාශ කරමින් ඉන්නවා මේ කණ්ඩායම් මොකද්ද සමග ජන බලවේගය අයින් කරනවායි. මේ අනාදී වශයෙන් විවිධාකාර ජනතාව මම්මුලා කරන ප්‍රකාශ වුන් කරන ඒ වගේම අපි දුටුවා මේ වගේම නරි නාටක ගොඩක් පොදුන පෙරමුණ පැත්තේ. සමහර
මන්තුරු පිටු 9 ලියුම් ලිව්වා. අපි ලිව්වේ ඒ ලියුම් ලියපු විදියට මේ 20 වෙනි සංසෝය ඡන්ද දෙන්න යනවා තියා 20 ගිනි තියයි කියලා පාර්ලිමේන්තුවේ. සමහර අය සමහර මන්තුරු විවිධාකාර ප්‍රකාශ කරා. දිත්ත පුරවැසි භාග කරන දෙස් දෙවල් තුව සමහර ආණ්ඩුවට සම්බන්ධ සාමීන් වහන්සේලා. හැබැයි අවසානයේ වෙච්ච දේ තමයි සියල්ලෝම 20 ළඟ දන ගහලා තියෙනවා. ඒ නිසා මේ දේශපාලන කවටයෝ විකටයෝ නරිනාටක ඉදිරිපත් කරපු පිරිස හෙළදරව් වීම ඇත්තටම 20න් ලැබිච්ච එකම හොඳ ප්‍රතිඵලය කියලා අපිට කියන්න පුළුවන්. ඒ නිසා ඔවුන් පිළිබඳ විශ්වාසය යන්නේ නැතිව ඒ වගේම මේ රටේ සැබෑ දේශප්‍රේමීත්වය සැබෑ සෛරීත්වය වෙනුවෙන් කටයුතු කරන දේශපාලන බලවේගයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණත් සමග එවැනි බලවේග සමග සම්බන්ධ වීමෙන් තොරව රටේ ජනතාවට සහ ඡන්ද දුන්නු හැම කෙනාටම හැමලාම සිද්ධ වෙන්නේ මොකද්ද? ඡන්ද දීලා බැන බැන ඉන්න. දැන් ඒකනේ කරන්නේ. අපි කියන්නේ ඡන්ද දීලා බැන බැන ඉන්නේ නැතුව රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් දේශපාලනයක් වෙනුවෙන් වෙනස් වෙන්න කෙනෙක් ඉල්ලීම තමයි අවසාන වශයෙන් කරන්න තියෙන්නේ. දැන් ජනාධිපතිවරණයට තින්නේ දවස් 5 යමකම් ජනාධිපතිවරණයට. දැන් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා එන්න ජෝ බයිඩන්. ඔහුට තමයි වැඩි වාසි තියෙන්නේ බිමේ. දැන් එන්නේ මයික් පොම්පියෝ. ඒ ට්‍රම්ප් එකේ. ඒතකොට කොහොමද මේ එයා විල්ල දැන් මෙතන තියෙන තත්ත්වය ඒතකොට දැන් එහෙම වුණාම දැන් මේ ට්‍රම්ප් වරුණාම කොහොමද ඒක වෙන්නේ? ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඇමරිකානු රාජ්‍ය එකක් ආණ්ඩුව තවත් එකක්. ඇමරිකානු රාජ්‍ය එක දශමයක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඇමරිකානු ආරක්ෂක යුද්ධ දේශපාලන උපක්‍රම එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඔබ දන්නවා දැන් ඇක්සා ගිවිසුම අත්සන් කරේ කුමන ආණ්ඩුව කාලේ? සෝෆා ගිවිසුම අත්සන් කරේ චන්ද්‍රික බණ්ඩාරනායකගේ කාලේ. චන්ද්‍රික බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ කාලේ. හැබැයි ඒ පවත්වාගෙන යන්නේ කවුද? එක මෛත්‍රීපාල සිරිසේන මහත්මයාලා ගෝඨාභය රාජපක්ෂ මහතාලා ඔක්කොම පාත්තා යනවා. ඇක්සා ගිවිසුම 2007 දී අත්සන් කරා. ඒතර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා. දැන් ජනාධිපති කාලේ අග්‍රාමාත්‍යනේ ජනාධිපති වෙලාවේ මහින්ද රාජපක්ෂ. අද ඒක දික් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන. ඒ නිසා රාජ්‍යද එකක්. ඇමරිකන් රාජ්‍ය වෙනස් වෙන්නේ නැහැ. ඇමරිකන් දේශපාලන ආණ්ඩුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිත් ඒකයි මතු කරේ ඒකයි මේ ඇමරිකානු රාජ්‍යයට තමන් විසින් කරපු දේශපාලන මේ මැදිහත් වීම වුන් එකක්වත් අවසාන මොහොතේ කියලා අස්තරින්නේ නැහැ. ඒ නිසා මයික් පොම්පියෝ සහ ඇමරිකානු රාජ්‍යය කල්පනා කරනවා වෙන්න පුළුවන්. තමන්ගේ අවසාන මොහොතේ හෝ අවසාන දින කීපෙදී හෝ ඒ තමන්ගේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘත දාලා කරන දේවල් සහතික කරලම තමන්ගේ කාර්යභාරය අවසන් කරන්න. විමර්ශනය කිව්වා මේ ඇමරිකාවේ නියෝජිතයෝ ඉන්දියාවයි මේ කොරෝනා තත්ත්වයක් යටතේ තමයි එන්නේ කියලා. දැන් අපි පාර්ලිමේන්තුවේදී ඊපෙරේද දැක්කා විපක්ෂ නායකතුමත් දෙවෙනි පෙළ ආශ්‍රිතයෙක් කියනවා. හැබැයි දකින්න නැහැ නිරෝධායන වැඩපිළිවෙලක් වෙනවා කියලා. ඒ අතරම දැන් 15 වෙනි මරණයත් සිද්ධ වුණා. සමාජයේත් නැහැ කියනවා. මොකද්ද මේ තත්ත්වය? ඔය ඇත්තටම දැන් ආණ්ඩුව ලංකාවේ කොරෝනා පාලනය කරලා තියෙන්නේ මේ වචන වලින්නේ. සාපි මුලින්ම කිව්වාගේ ධනවතුන්ට සහ බලවතුන්ට නීතිය නැහැ. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරිය කොරෝනා සම්බන්ධව එතුමියගේ ප්‍රකාශ ගත්තොත් ඒවා සැලකිය යුතු දේශපාලන පක්ෂග්‍රාහී භාවයක් තිබෙනවා. ඒ නිසා අපිට එතුමිය කියන කරුණු මතම පදනම් වෙලා සමහර ඒවාට පිළිතුරු දෙන්න දුෂ්කරයි. මොකද ඒක සම්බන්ධව වගකිය යුතු වෛද්‍යවරු හෝ එවැනි රෝහල් මාර්ගයෙන් කියලා නැති නිසා. ඉතින් කෙසේ වුවත් අපිට පැහැදිලිව පේන තියෙන දේ තමයි අපේ රටේ කොරෝනා දැන් මේ තුන්වෙනි රැල්ල ඊටාම බරපතල ආකාරයට ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ආණ්ඩුව මාධ්‍ය පාලනය මගින් සහ ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය විසින් කරන්නා වූ මාධ්‍ය ගොඩනැංවීම් මත මම හිතන්නේ මේ කියන්නේ උදාහරණයක් වශයෙන් මියගිය රෝගීන් සම්බන්ධ වාර්තා කිරීමේදී SMS එක ඉතා පරිස්සම් වෙනවා ඒ රෝගියාට උපන්දා සිට තිබිච්ච සියලු ලෙඩවල් වාර්තා කරන්න. ඇත්තම ක්ලිනික් කාඩ් එකත් එක්ක තමයි SMS එක එන්නේ. ඒ කියන්නේ නූපන් දරුවෙක් ඇරෙන්න අනිත් ඕන කෙනෙක් ලෙඩක් හැදලා තියෙනවනේ. ඒ නිසා දැන් ඉදිරියට ලංකාවේ කොවිඩ් ආශ්‍රිත මරණයක් සිද්ධ වුණොත් එයාගේ රෝගී කියන්නේ අර ක්ලිනික් කාඩ් එක එක්ක තමයි SMS එක එන්නේ. ඒ නිසා අපිට පැහැදිලි
ආණ්ඩුව දේශපාලන වශයෙන් කොරෝනා පාලනය කිරීම සම්බන්ධ යම්කිසි වැරදි තොරතුරු මත පදනම් වෙච්ච වැඩසටහනක ඉන්නේ. නමුත් ඇත්තටම ගත්තොත් අපි කොළඹ ගම්පහ වගේ දිස්ත්‍රික්කවල තත්ත්ව ගත්තත් ඒ වගේම දැන් පරීක්ෂා කරන්න වැඩිපුර අපි දන්නා අපිට දෙන තොරතුරු අනුව විශේෂයෙන්ම PH මහතුරුන්ගේ පැත්තෙන් පරීක්ෂා කරන්නේ ඇත්තටම දැන් ඔය මොනවාද දීවර සංස්ථා සහ දීවර ආයතන පමණයි. නමුත් දැන් කටුනායක බෝඩින් වල මේ තත්ත්වය කෙලෙසද? ඒ පරීක්ෂා කිරීමක් කරන්නේ නැහැ. ඒ වගේම අනිත් ප්‍රදේශවල මේක ව්‍යාප්තිය සම්බන්ධව අදහසක් නැහැ. නිසා අපි දුක් දකිනවා ආණ්ඩුවට සම්බන්ධවම කටයුතු කරන රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ වගේ පවා තමන්ගේ පැත්තෙන්ම ආණ්ඩුව විවේචනය කරන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අර කොවිඩ් ප්‍රශ්නය දේශපාලනීකරණය කරපු රටවල් කොවිඩ් පාලනය කළා නැහැ. කොවිඩ් පාලනය කළා තිබෙන්නේ පාලනය කරන්න පුළුවන් වෙන්නේ ඇත්තටම විද්‍යාත්මක ප්‍රවේශයකින් ඒ වගේම ජනතාව සම්බන්ධ කරගත්තු ප්‍රවේශයකින් සෞඛ්‍යමය ප්‍රවේශයකින් සහ මහ ජනතාව බිල්ලු බවට පත් කරන්නේ නැති ප්‍රවේශයකින් කටයුතු කරොත් පමණයි. ඒ නිසා මේ ධනවතුන්ට බලවතුන්ට නැතුව කොරෝනා නීති ක්‍රියාත්මක කිරීම ඇත්තටම ඊටාම නරක ප්‍රවණතාවයක් විදිහට අපි දකිනවා අපේ රටේ. මොකද මේ සුපර් ස්ප්‍රෙඩර්ස්ලා බවට පත් වෙන්න පුළුවන්. ප්‍රබල ලෙස කොරෝනා බෝ කරන්නම් බවට පත් වෙන්න පුළුවන් පුද්ගලයන් 100 ගණනක් දැන් ඇමරිකාවෙන් හෝ වෙන රටකින් වෙන්න පුළුවන් ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඒක ඇත්තටම බරපතල තත්ත්වයක්. අපි වගේ පුංචි රටකට මේ තත්ත්වය පාලනය කර නොගත්තොත් අපි ඊටාම දරුණු ආර්ථික අර්බුදයකට මීටත් වඩා කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ නිසා කොරෝනා එක්ක කරන මේ දේශපාලන සෙල්ලම අපි හිතන්නේ බරපතල අනතුරක්.